අපි විසාකෝපෝසත සූත්‍රය කරමු. අපි මේ විසාකෝපෝසත සූත්‍රය මේ කරන්නේ 3 වෙනි සතියේ. ඇයි මේ මෙච්චර කාලයක් ගත්තේ කියන එක පිළිබඳව පිළිතුරු ඔබ ළඟයි තියෙන්නට ඕනේ. මට නම් විනාඩි 10 වෙනත් පුළුවන්, පැය වෙනත් පුළුවන්, දවස් 10කනුත් මේක විස්තර ගන්න පුළුවන්කම තියෙනවා. හේතුව තමයි පින්නත් මම මේ පොත දිගාරගෙන කතා කරන එකේ කාර්යයක් තමයි බුදුරජාණන් වහන්සේ මොනතරම් දේවල් මේ අවුරුදු 45 තුළ අපිට දැනගන්න ඕන දේවල් කිව්වද කියන එක. එකක්. දෙක තමයි ඔබ බණෙන් අහලා තියෙන බොහෝ දේවල් මේව බුදුහාමුදුරු දේශනා කරුවද නැද්ද කියලා ඔබට සැකයක් තිබෙනවා නම් ඒ සැක දුරු කරන්න තමයි මේ පොත දිගාරගෙන මම කතා කරන්නේ හැමතිස්සෙම. මේකේ මේ වම් පැත්තේ තියෙන පාලි පාඨ මාගධි භාෂාවෙන් තියෙන සියලු දේවල් බුද්ධ වචන විදියටයි අපි පිළිගන්නේ, බෞද්ධ තේරවාදියත් පිළිගන්නේ. ඒක පරිවර්තනය තමයි මේ තියෙන්නේ, දකුණු පැත්තේ සිංහල පරිවර්තනය. ඒතකොට මේ වම් පැත්තේ තියෙන සියලු දේවල් බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුඛ දේශනා විදියටයි අපි පිළිගන්නේ. මේ විසාකෝපෝසත සූත්‍රයේ දවස් 3ක් තිස්සේ මම අල්ලන් හිටියේ බුදුහාමුදුරු මෙහෙම දේවල් කිව්වා නේද කියලා ඔබ දැනුවත් කරන්නටයි. මේ අද කියන්නේ යන කොටස දිහාවත් බලන්න. ඔබ මේ අහලා තියෙන දේවල් ඒව සැක අරගන්නට තමයි මම මේ කියන්නේ. අපි අහලා තියෙනනේ බණක් අහනකොට තියෙන කාරණා පහක් ඉෂ්ට වෙනවා කියලා. එක් කාරණයක් තමයි තමා තුළ තිබෙන සැක දුරු වෙනවා. අදත් ආපහු පුංචි සාරාංශයකින් තමයි පටන් ගන්න වෙන්නේ, නැත්නම් ඔබට මේක සම්බන්ධ කරන්නට අපහසු වෙන නිසා. විසාකාව පූර්වාරාමයට දහවල් කාපු වෙලාවේදී පූර්වාරාමයේ හැදුවේ කවුද? විසාකාව හැදුවේ. මහා මේල පරඳනාව ඒකෝල තමයි 27 කෝටියක් විදන් කරලා එක හැදුවේ. 54 කෝටියක් විදන් කරලා තමයි අනේ ප්‍රසිද්ධානෝ ජේතවනාරාමේ හැදුවේ. දේවරම් බෙර හැදුවේ. ඒ ආපිනායි බුදුහාමුදුරු මේ විසාකාවට අට්ටංග උපෝසතේ විස්තර කරපු විස්තරයක් තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. ඒ වෙලාවේ බුදුහාමුදුරු උපෝසත 3ක් ගැන මතක් කළා. එකක් තමයි ගෝපාල උපෝසතේ, අනිත් එක නිගණ්ඨ උපෝසතේ, අනිත් එක ආර්ය උපෝසතේ. ආර්ය උපෝසතේ කියලා කියන්නේ දවස පුරා Tamanට දිරෝය යහපත පිණිස, මෙලොවත් පරලොවත් යහපත පිණිස, ඒ වගේම තමාට උපස්ථාන කරන දන් දෙන ඇත්තන්ට පිනක් ලැබෙන පිණිස එදා දවස සාර්ථක උපෝසතයක් සමාදන් වෙනවා. පිනදී අපි අටුවා කතාවක් තියෙනවා. සීලය සාර්ථකව ආරක්ෂා කරගන්නට ආහාරය ඉතාමත් වටිනවා. ආහාරය ඉතාමත් වටිනවා. බඩගින්න ඉඳලා ඒක කරන්න බෑ. බඩගින්න ඉඳලා බෑ. ඒක භක්තිකයි කියලා කියන බුදුහාමුදුරුවෝ. ඒක භක්තිකයි කියලා කියන්නේ එකවරුව තමයි උත්තර කළා නේද? උදේවරුට 10ක් කල් වල් ගන්න පුළුවන්. ඒ නිසා හොඳට බඩ පුරව ගත්තට පස්සේ දැන් සමහර අය රැයට ගන්නෙත් නෑ නේද? සමහර අය රැයට ගන්න ඇයි? දවල් හොඳට ගියාට පස්සේ ඕන්නේ ඔය තේ එකක් බීලා මොන හරි එකක් බීලා ඉන්න පුළුවන්. එහෙම ගත්තාම ආර්ය උපෝසතය තුල කියනවා දානීය අවශ්‍ය දෙයක්. අපේ මේ දම්පදේ අටුවා කතාව තියෙනවා. ආන්දරු 39ක් ගියා වස්වසනට එක්තරා ඈත පළාතක. මම ඒක කතාව කළා. එක්තරා මාතාවක්, එයා මාතික මාතා කියලා කියන්නේ අපෝවනේ තියෙන කල්පලුවාවේ. ඒකෙත් තියෙන සම්පතිය මාතික මාතා කියලා. මාතික මාතා කියලා කියන්නේ ඇයට ඇය ආන්දරුන්ට උපස්ථාන කරලා දවසක් කියවෝ ස්වාමීනි ගෑනු අපිට බැරිද මේ ඔබ වහන්සේලාගේ යම්කිසි ප්‍රතිඵලයක් ලබන්න? අනේ මෑණියනි පුළුවන් කියලා දුන්න නිවන් දකින්න මාර්ගය දක්වා කමඨාන් කියලා දුන්නා. ඒ මාතාව ගෙදර ගිහිල්ලා මේ වැඩ කරන ගම හොඳට සුරුදු කරලා ඇය අනාගාමී වුණා. මේ වස්තුන් වහන්සේ ගෙවෙන්න ඉස්සර වෙලා. ඊට පස්සේ අනාගාමී වුණාට පස්සේ ඇය බලනවා ඒ උපස්ථාන කරන හාමුදුරුවෝගේ දැන් ඉන්න තත්ත්වය මොකක්ද කියලා. අනේ බලනකොට ඒ හාමුදුරුවෝ ඒකටත් කෘතඥයි. බැලුවා මොකද කියලා බලනකොට රස කෑම අඩුයි. රසවත් කෑම අඩුකම තියෙන්නේ.
ඊට පස්සේ අය තාමත් ප්‍රණීත ආහාර පිළියෙල කරලා දීලා නොබෝ දිනකින්ම ඒක සාර්ථක කරගත්තා. දැන් කෑම අඩුයි කියලා කියන්නේ දැන් හාමුදුරුවෝ පින්ඩපාත යනවා නම් අවම වශයෙන් දැන් නම් ඉතින් ෂෝ එකට නෑනේ නේද? ඊට පස්සේ ඇතින්ලම තියෙනවා. දැන් මම ළඟදී ගිහලා තියෙන අටවත්පුරේ එක්තරා තැනකට ඒ ආරාමේ තියෙන්නේ ගමේ ඉඳලා කිලෝමීටර් 6ක් විතර ඈත. ගෙවල් තියෙන්නේ 5ක් විතර වගේ. ඒ ගෙවල් පහෙන් හැමදාම දාන ගන්න බෑනේ සලාක දාන හම්බ වෙනවා තියෙනවා. කිලෝමීටර් 4ක් විතර එන්න ඕන පාරේ පින්ඩපාතේ. ගෙවල් විතරක් තියෙන 10ක් විතර වගේ. ඒතකොට ඒකට එන්න නම් හාමුදුරුවෝ අඩුවන් 9ටවත් පිටත් වෙන්න ඕන. ගිහිල්ලා වළඳගෙන යනකොට පැය 5ක් ඒවට ගත වෙනවා. ඉතින් ඒ නිසා කාලය ඉතුරු කරගන්න තමයි අර සලාක දාන ක්‍රමයේ පුරුදු කරලා තියෙන්නේ හාමුදුරුවෝ. ඔබ වහන්සේලා කොහෙවත් වඩින්න එපා. අපි දාන්න ගෙදර ළඟට ගෙනට දෙන්නම්. ඉක්මන් කරලා ඔබ වහන්සේලා මේ සසරෙන් ගොඩ වෙලා අපිවත් ගොඩ කරන්න පුළුවන් තරම් සංශාසනා කරන්න කියන අදහස් තමයි ඔබේ තියෙන්නේ. ඒතකොට මේ මෑණියෝ එහෙම කරලා අර හාමුදුරුවෝ රහත් වුණා. එනිසා මේ දානි අවශ්‍යයි. ඒතකොට හොර සීල් අරගෙන දානි ගත්තොත් එහෙම ඒක වැටෙන්නේ නිගණ්ඨ සීලයට. ආර්ය පෝසතේ තුල සිල් ගත්ත දවසට කරන්න ඕන වැඩ 6ක් මම ඔබ දැනුවත් කරලා තියෙනවා. දානි ලබන දානි ගන්න ඊට පස්සේ තනි වෙන්න වඩන්න ඕන 6 තමයි මුළු දවස පුරාම මේක කරන්න ඕන දෙයක්. එතකොට ඔබට මේ ජීවිතය සාර්ථක වෙනවා, පරලෝ ජීවිතය සාර්ථක වෙන බවයි මේ සූත්‍රය කියන්නේ. හැබැයි නිවන් යන්න බෑ. නිවන් යන්න බෑ. ඒ වගේම මේ සිල් නැත්තම්. සිල් ගත්තයි කියලා නිවන් යන්න බෑ. සිල් ගත්තාම යන්න පුළුවන් කොයිද කියලා මේ සූත්‍රය කියනවා. මොනවද ඒ අය මතක් කළා? පළවෙනි එක තමයි බුද්ධානුස්සතිය වඩන්නේ. හැමතිස්සෙම බුද්ධානුස්සතිය වඩන්න. 2 ධම්මානුස්සතිය. 3 සංඝානුස්සතිය. කියන්නේ 4 සීලානුස්සතිය. තමන් ගත්ත සිල් අද දවසේ ගත්ත සිල් අඛණ්ඩව ආරක්ෂා කළාද කියලා ආරේකාන්ත ලෙස සීකරන්න. තමන්ටම සතුටු වෙන්න පුළුවන් විදියට. කෙනෙක් බලන් හිටියොත් ඊටාම හොඳවත් සිල්මෑණි කෙනෙක්, සිල්වත් අම්මා කෙනෙක්, සිල්වත් උපාසක මහත්තයෙක් කියලා කෙනෙක්ගෙන් ප්‍රශංසා ලබන්න පුළුවන් විදියට සීලය රැක්කද කියලා අනුස්මති කරලා බලන්න. පස්වෙනි එක දේවතානුස්සතිය. දේවතානුස්සතිය අදහස් කළේ මොකද්ද? සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක් දිව්‍ය ලෝකේ ඉන්නවා නම් ඉන්නෙම මෙහෙදි හොඳට සිල් ගත්ත ඇත්තෝ. මෙහෙදි හොඳට සිල් ගන්නවා කියලා කියන්නේ එයාට තියෙන්න ඕන ශ්‍රද්ධාව. සීලය අඛණ්ඩ සීලයක් වෙන්න ඕන. ධර්මය හොඳට අහලා තියෙන්න ඕන. ඊළඟට දීල පුරුද්දක් තියෙන්න ඕන. ඡාගය. ඊළඟට ඒ 4 සම්පූර්ණ වෙනකොට ඇත්ත නැත්ත මේකයි හරිද මේකයි වැරදිද යථාර්ථයේ පේන්න ඕන. ඒක තමයි ප්‍රඥාව කියන්නේ. ඇත්ත සැටියෙන් දකින්න ඕන. මෙයා හොඳ කෙනෙක්, මෙයා නරක කෙනෙක්. මෙයා බාලයෙක්, මෙයා පඬිතෙක්. මෙයා කපටියෙක්, මෙයා රවට්ටන කෙනෙක්. ඒ දෙක වෙන් කරලා දකින්න පුළුවන් ඥානයක් තියෙන්න ඕන. ඒක තමයි දේවතානුස්සතිය කියලා කියන්නේ. දෙවියෝ ළඟ ඒක තියෙන මගේ ළඟත් තියෙනවා කියලා සමාන කරලා බැලීම තමයි දේවතානුස්සතිය. අනිත් එක මොකද්ද අවසාන එක? ආර්ය උපෝසතේ අනුස්සතිය. ආර්ය අනුස්සතිය කියන්නේ රහතන් වහන්සේලා පිළිබඳව මේ ශාසනයේ හිටිය රහතන් වහන්සේලා පිළිබඳව සිහිපත් කිරීම. ඒකේ මොකද බලාපොරොත්තු වෙන්නේ? රහතන් වහන්සේලා ළඟ මම ගත්තේ මේ අට්ටංග බෝසතේ තමයි තියෙන්නේ. රහතන් වහන්සේලා ළඟ තියෙන සීලයක් තමයි මමත් මේ අද රැකලා. ඒ නිසා මට පුළුවන් රහත් භාවය දක්වා යන්න කියලා ඒ දිහාවට සිත යොමු කිරීම තමයි සිල් ගත්ත දවසට කෙරෙන්න ඕන අය. ඒ නිසා මම හිතනවා මේ මඟ පෙන්වීම යටතේ මම සිල් ගන්නේ නැහැ පොයි දවසට. නමුත් දවස පුරාම දේශන පවත්වමින් යන නිසා මේ 6ම මම සම්පූර්ණ කරගෙන තමයි මගේ කතාවල් මම දේශන ආවරණය කරලා තියෙන්නේ. ඒ නිසා මම සිල් නොගත්තත් එදින පෙරුවත් පංචශීලයේ තුලදී ආරක්ෂා කරමින් මම ඉන්නවා. එදිනදා ජීවිතය තුළ පුළුවන් තරම් දුරට ඒවා රැකගෙන ඉන්නවා. දැන පවුණු කිරීම තමයි අපි පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා පින්නොත් දැන් මම ඉතින් සිත ඔබට කියන්නට කැමතියි
බුදුහාඳුරෝ එහෙම කරපු අයට මොකද වෙන්නේ කියලා කියපු හැටි. කොහොම කරපු අයටද? ආර්ය උපෝසතේ රැක්කායේ. ඒ නිසා මේවා අනිසිල්ගත් ඇත්තන්ට දීලා කියන්න බුදුහාඳුරෝ ඊළඟට කියනවා විසාකාවෙනි මෙසේ විසූ ආර්ය උපෝසතේ මහත් ඵල වේ. මහානිසංසද වේ. දැන් අපි මේ වචන දෙක නිතර අහලා තියෙනවා. මහත් ඵල මහානිසංස. මහත් ඵල මහානිසංස කියලා කියන්නේ හැම එකටම විපාක වශයෙන් ඵලයක් තියෙනවා. මහත් ඵල කියලා කියන්නේ ඒ ඵලයට වඩා විශාල විශේෂ ඵලයක් තියෙනවා. දැන් අපි හොඳින් හිටියොත් මේ ලෝකයේ තුල අපිට ප්‍රයෝජන නැද්ද? අපිට ඵලයක් නැද්ද? හොඳ මිනිස්සුදි අපිට උදාහරණ වශයෙන් ගන්න නරක මිනිස්සු දැන් හොරකම් කරන මිනිහ කල්ලාගත්තොත් එහෙම දැන් තියනවා නේද? අපි හොරකම් නොකර ඉන්නොත් අපිට ප්‍රයෝජනයක් නැද්ද? තියෙනවා. හොඳින් හිටියොත් මෙලෝ වශයෙන් තියෙන ඵල තමයි ඵල. ඒවන මහත් ඵලය කියලා කියන්නේ. මහත් ඵලය කියලා කියන්නේ එහෙම හොඳින් සිටීම නිසා මරණින් පසු සමාජයට මීට වඩා හොඳ ඵල ලැබෙනවා කියන එක තමයි ඒක දත් කරන්නේ. ඒකට සමානව. එතනත් නිවන් දකින්නවා කියලා නෙවෙයි මේ කියන්නේ. ආනිසංස කියනකොටත් එහෙමයි. මේවට ආනිසංස තියෙනවා මහත් ආනිසංස ලැබෙනවා කියලා කියන්නේ. ඒතකොට ආර්ය උපෝසතේ ගත්තොත් එහෙමයි කියලා කියන්නේ. ඊළඟට මහා ජූතිකද වෙයි කියලායි තියෙන්නේ. මහා ජූතික කියන එකේ තේරුම බබලන කියන්නේ. පාළියේ තියෙන මහා ජූතිකෝ කියලා කියන්නේ එහෙම කෙනා අනිත් අයට වඩා කැපී පෙනෙනවා. එයා දැන් මේක ඔය සීලානිසංසය කියන සූත්‍රයේ තියෙනවා මේ හොඳ සිල්වත් කෙනෙකුට ඕන සභාවක ගිහිල්ලා බය නැතුව ඉස්සරහා වාඩි වෙන්න පුළුවන්. පස්සට යන්න ඕනේ නැහැ. ඇයි? එයාට ඇඟිලි දික් කරලා කියන්නේ ඔක කොහොමද වාඩි වෙලා ඔරේ කෝවා. එහෙම නැත්නම් වෙන විදිහ මොකක් හරි කියයි නේද? එහෙම බෑලු එහෙම කියන්න බෑලු ජූතික කියන්නේ බබලන ස්වභාවය තියෙනවා. සිල්වතා ගැනයි කියන්නේ. මහා විපාරද වේ. විපාර කියලා කියන්නේ මෙයා ගැන උගද්දුරට ප්‍රචාරය වෙනවා. මෙයා හොඳ කෙනෙක් කියලා ප්‍රචාරය වෙනවා. මේ මොකක් නිසාද? හොඳට සිල් ගත්තොත් එහෙම. දැන් අපි හාමුදුරුවෝ ගැන හිතලා බලමු. නේද? කොළුණා ප්‍රාචීනක කොටසක් 58ක් තියෙනවා. ඒ වගේ ඉතින් මිනිස්සු ගාව තියෙනවා හොඳ පන්සල මොකද්ද? එක මොකද්ද? දෙක මොකද්ද? තුන කියලා තියෙනවා නේද? ඒ ස්වභාවය තමයි කියන්නේ. දැන් ඊළඟට කියන කීපමණ මහත්ඵල වේද. ඒ කියන්නේ දැන් කලින් ගෝනේ මහත්ඵල කියලා. මහත්ඵල මහානිසංස ඊළඟට මහා ජූතික මහා විපාර කියන්නේ පැතිරීම, බැවැලීම්, ආනිසංස ඵල මොනවද කියලා බුදුහාඳුරු ඊළඟට කියනවා. විසාකාවෙනි යම් පරිදි අංග මගද කාසිකෝසල වජ්ජි මල්ල මේක තියෙනවා. දඹදිව කියන්නේ ඉස්සර සොළොස් ජනපදයකට. දඹදිව කියලා කියන්නේ සොළොස් ජනපදයකට. විශාල භූමි භාග දැන් අපි හිතමු ආසියාව කියලා කියන්නේ කොහාටද? භූගෝලයෙන් කියන්නේ පැහැදිලි කරලා ආසියාව කියලා කියන්නේ ආසියාව නැගෙනහිර බටහිර කියලා ওই රටවල් ගොඩාක් වෙන් කරගෙන ඉන්නවා නේද? ඒ වගේ දඹදිව කියලා කියන්නේ ඉස්සර විශාල ජනපද 16කින් යුක්ත ප්‍රදේශයක්. ඒතකොට මේ 16ම ඉස්සර ග්‍රීසිය පවා මම හිතන්නේ මේකට අයිති වෙන්නේ. ඔය සොක්‍රටිස් සිටියේ ග්‍රීසිය පවා. පෙරදිග ලෝකයට අයිති. එතකොට මේ 16 හිටිය ප්‍රධානම රජුරන්ට කියන්නේ සක්විති රජුරෝ කියලා. ඒ සක්විති රජුරන්ට තිබුණු සප්ත සත්‍රුවන් 16 මහා ජනපදයන්ගේ මේකේ 16 ඉදිරියට තියෙන්නේ 16 වුණා මේකෙන් බලා ගන්න පුළුවන්. ආචාර්යාධිපත්‍ය ඇති චක්‍රවර්ති රාජ්‍ය යමක් කරන්නේ නම් තෙල අෂ්ටාංග සමන්වාගත උපෝසතයාගේ 16 වෙනි කොටසද නොවැදී. උන්වයි සියලු ජනපදවලට නායකත්වයේ දෙන රජුරවන්ට කියන්නේ සක්විති රජුරෝ කියලා.
ඒ සක්විත රජුන්ට තමන්ගේ තිබිච්ච සිල්වත්කම නිසා තමයි මේ සක්විත රජකම හම්බ වෙන්නේ. ඒ රජුන්ට හම්බ වෙනවා සත්‍රුවන් කියලා විශේෂ දායාදයක් ස්වභාව ධර්මයේ. උදාහරණ වශයෙන් ගත්තොත් එහෙම එයාට හම්බ වෙනවා කැරකෙන මාණික්කයක්. ඒක කියන්නේ චක්‍ර රත්නය කියලා. එයා යනකොට එයාට ඉස්සරහින් මේ මාණික්කේ කැරක ගමන් කරනවා. ඒ ගමන් කිරීම තුළ ඒ ගමන් කරන ඕනම ප්‍රදේශයකට අස්සය පිට යනවා නම් අස්සය පිට යන වේගය හා සමාන වේගයක් යන්න පුළුවන්. ඒ ඕනම ප්‍රදේශයක අපි ඔක්කොම ප්‍රදේශ මෙයාට යටත් වෙනවා. යටත් වුණාට ඒක අයිති කරගන්නේ කියනවා මමයි මේකේ අයිතිකාරය. උඹලා මේක හොඳින් පාලනය කරගෙන ඉඳපල්ලා කියලා බාර දීලා යනවා. නරකක් කළොත් එහම ආපහු එයාලා මොකද කරන්නේ? ඔන්න විදිහේ තියෙන රුවන් හතක්. එයාට පහළ වෙනවා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ මේ බුද්ධ වචන විදිහට කතා කරන්නේ බුදුහාමුදුරුවෝ ඊට පස්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහේ සක්විති රජකමක් ලැබෙනවා නම් සත්‍රුවන් සමග ඒකත් එක්ක මේ ආර්ය උපෝසත සීලය සමාන කරනවා නම් ඔබ රැක්ක ආර්ය උපෝසත සීලය සමාන කරනවා නම් 12 වෙනි කොටසද ඒ නොවගී 16න් පංගුවක්වත් වටින්නේ නැහැලු ඒ සක්විති රජකම. 16න් පංගුවයි ගම ටිකයි වගේ නේද පේන්නේ. දැන් 16ක් වුණ යනකොට එක කරජකම තරම් වටින්නේ නැහැ කියලාද මේ කියන්නේ? දැන් පිටත් මේ උපමාව අටුවාවේ බොහෝ කරුණු වලට කියලා තියෙනවා. ඒ නිසා ඔබ දැනවත් වෙන කවුරුත් තමයි කියලා දෙන්න 16න් පංගුවක් නෝ 12 පංගුවෙන් පංගුවක් නොටි කියන එක අදහස් කරන්නේ යමක් 16න් බෙදුවොත් කොටසක් වෙනවද? ඒ කොටස කීයද? 16න් එකයි. ඒ 16න් එක නැවත 16න් කට බෙදෙනවා. කොටසක් වෙනවද? ඒ 16න් ආපු ඒ කොටස දෙවෙනි පාර ආපු කොටස අයිත් 16න් බෙදෙනවා. ඔය වගේ 16 සැරයක් බෙදලා එන යම් කිසි ප්‍රමාණයක් තියනවාද? අන්නේ ප්‍රමාණයත් එක්ක ගලපලා බැලුවොත් සක්විති රජකම අන්නේ කුඩා ප්‍රමාණික වටින්නේ මේක වටිනවා 16න් 15. ඒවයි මේ උපමාව. හැමතැනම මේ උපමාවල් තියෙනවා. දැන් සෝතාපට්ටි ඵලය ගැන කියනකොටත් මේ උපමාව දීලා තියෙනවා. සෝතාපට්ටි ඵලය ගැන කියනවා. දැන් ඊළඟට කියනවා ඇයි විසාකාවනි මම එහෙම ඔබට කියන්නේ. මොකද්ද? ඔබ ගත්ත අට්ටංග උපෝසත සීලය කියන්නේ පොහොය දවසට ගන්න සීලය. ඒකට අට්ටංග උපෝසත සීලය. ඒ ගත්ත සීලය මේ ලෝකේ ඔය අපි හිතමු අපේ රටේ ඇති ජනාධිපතිකමට තුලා ලොකුයි කියලා මේ අපි ගන්න. අපි දැන් ජනාධිපතිනේ අද රටේ පළවෙනි පුරවැසියා ඊටත් වඩා වටින පොහොය දවසට නිවැරදිව මේ විදිහට සිල් ගත්තා කියලා මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ අහන විසාකාවනි ඇයි මම එහෙම කියන්නේ? විසාකාවනි දිව්‍ය සුඛයේ පිණිස මිනිස් රජය අල්ප වෙයි. දිව්‍ය ලෝකේ සපත් එක්ක ගත්තොත් එහෙම මනුස්ස ලෝකේ යම් කිසි සපත් තියෙනවා නම් රජකම පවා ඊටාම ස්වල්පයයි. කොච්චර වටින සීලයක්ද ගන්නෙ? ඔය දන්නවද? මේ බුදුහාමුදුරුවෝ මේවා කියලා තියෙනව දන්නවද? නෑනේ ආඳුරෝ කියන්නේත් නෑ. මේ වගේ එකේ ඉන්න ඕනේ ඉතින්. ඒකෝට තමයි මිනිස්සුන්ව හදා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. වරදක්ද කියන්නේ? නෑ මේ බුද්ධ වචනේ අපි කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන මනුස්ස ලෝකේ සැපයක් තියෙනවා නම් ඊට වඩා වටිනවා මේ ආහාර පෝෂිතේ සීල ලැබෙන දිව්‍ය ලෝක සැපේ. ඔන්න පින්වත් මෙන්න මේ ටික කියන තමයි මම අද දවසේ වෙන් කළේ. මෙන්න දිව්‍ය ලෝක විස්තර බුදුහාමුදුරන්ගේ බුද්ධ වචන වල තියෙන්නේ. මොනවද දිව්‍ය ලෝක කීයක් තියෙනවද? 6ක් තියෙනවා. මොනවද 6? චාතුම් මහරජකේ ආවතින්සේ යාම කුසිත නිර්මාණ රති පරිනිර්මිත වසවාස 6යි. ඔවතින් තට්ටු විදිහට තියෙන්නේ.
බණපොතේ පැහැදිලි වෙන විදිහට තට්ටු විදිහට තියෙනවා. පළවෙනි එකම තියෙන්නේ සතපුම් 84000 කියලා. අපි දක්වන සූර්යයාට 9,30,000 තියෙනවා කියලා නේද? ඒතකොට සතරවරන් දෙවියන් ඊට පල්ලෙහායි. සතරවරන් දෙවියන් කියන කාටද? ජිතරාෂ්ට්‍ර විරුපාක්ෂ වෛශ්‍රමණ ඒ හතර දෙනා. ඒ චාතුර මහරජගේ රජවරු හතර දෙනෙක් ඉන්නවා. බටහිරට අධිපති එක්කෙනෙක් ඉන්නවා. නැගෙනහිරට අධිපති එක්කෙනෙක් ඉන්නවා. උතුරට අධිපති එක්කෙනෙක් ඉන්නවා. දකුණට අධිපති එක්කෙනෙක් ඉන්නවා. මේ හතර දෙනා කරන්නේම උඩ තට්ටුව ඒ කියන්නේ තාවතින්සය ආරක්ෂා කිරීම. මේගොල්ලෝ හමුදාව. ස්ටේට් එක තමයි ඒගොල්ලෝ. ඒගොල්ලන්ට තියෙන්නේම බටහිර ඉඳලා උතුරට එක්කෙනෙක් යනවා, උතුරට ඉඳලා බටහිරට එක්කෙනෙක් යනවා. නැගෙනහිර ඉඳලා උතුරට බස්නාහිරට එක්කෙනෙක් යනවා, බස්නාහිරට එක්කෙනෙක් යනවා. බණපොතේ තියෙනවා 15ක පොහොය දවසට ශක්‍ර දේවේන්ද්‍රත් එක්ක මේ හතර දෙනා මනුස්ස ලෝකෙට බහිනවලු. බෑලා හොඳ මිනිස්සු ගැන ඕවේ යනවා. නරක මිනිස්සුන්ට බල වරෙල්ල දෙන්නන් දඩුවම කියලා යනවා. යම රජුරෝ ඒකලගේ නියමිතය තමයි දාන්නේ. යම රජුරන්ට සිග්නල් එකක් දෙනවා නෝ මෙහෙම කෙනෙක් දඩුවම් දීපන් කියලා. එදා දිව්‍ය ලෝකේ ගැන කොයිද දැනගෙන තියෙන්නේ? දිව්‍ය ලෝකේ ඒ හතරවරන් දෙවිවරු කියලා කියන්නේ හතර දෙනාම බෞද්ධ දෙවිවරු වශයෙන් සැලකන්නේ. ඒගොල්ලෝ බුද්ධ ආගමේ අය. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු. ඔය වෙසමන රජුරෝ තමයි වෙලා ආටානාටිය බුදුහාමුදුරන්ට කියලා දුන්නේ. වෛශ්‍රමණ කියලා කියන්නේ යක්ෂයින්ට අධිපතියෙක් කෙනා. දීඝනිකායේ තියෙන පිරිත් පොතේ තියෙන ආටානාටිය වෙසමන රජුරෝ කියන්නේ බුදුහාමුදුරන්ට ඉස්සර ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ වෙලාවට අපේ අය කරදර කරනවා ඇවිල්ලා යක්කෝයම ඒ නිසා ඒ වෙලාවට මගේ අධිපතිත්වයෙන් තියෙන මේක කියවන්න කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ අනුමත කරා. අනුමත කළා ඊට පස්සේ බුද්ධ වචනේ කියපු නිසා තමයි ත්‍රිපිටකයට ආවේ. දීඝනිකායේ තියෙනවා ආටානාටිය සූත්‍රය. ඒකට බුදුහාමුදුරුවෝ මේක ගැන කියනවා. එකක් විතරක් අපි කතා කරමු. විසාකාවෙනි මිනිසුන් සතියම් 50වසක් වේද. මිනිසුන් සතියම් 50වසක් කියන්නේ මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 50ක් වෙනවද? චාතුරු මහරජක දෙවියන්ට එක් රැය දවාලකි. එක් රැය දවාලක කියන්නේ රැය 24යි. ඒක නේද? ඒක යටින් තියෙනවනේ? තියෙනවා. කොහොමද තියෙන්නේ? එක් රැය දවල් කියන්නේ රැය 1යි දවල් 1යි. ඒ දෙක එකතු වුණාම එක දවසයි. ඔය පරිවර්තනය කරලා දෙන්නේ. මේ තියෙන්නේ චාතුරු මහරජිකාණන් දේවාණන් ඒකෝ රත්තින් දෝ. රත්තින් කියන්නේ රැය, දෝ කියන්නේ දවල්. දවල් එකකුයි රැය එකකුයි කොච්චරද? අපේ අවුරුදු 50 චාතුරු මහරජගේ එක දවසයි. මේ බුද්ධ වචන වල තියෙන දේවල් බව මතක තියාගන්න සැක කරන්න එපා. ඒ නිසා දිව්‍ය ලෝකේ යමු අපි. ඊළඟට තියෙනවා මසක් එරෙයින් 30ක් වේ. මේ මාසයක් ඒ වගේ 30ක්. අවුරුද්දෙන් එමසින් 12 මැසි වෙයි. දවස් අර විදියට ගන්නාම අපේ මාසකට දවස් 30 නම් ඒ විදිහේ දවස් 30ක් තමයි චාතුරු මහරජගේ තියෙන්නේ මාස කියලා. අවුරුද්ද කියලා කියන්නේ මේ විදිය දවස් 50ක එක දවස නම් අපේ දවස් 365ක් තමයි ඒ අවුරුද්දයි කියලා කියන්නේ. ඒතර 365 වැඩි කරන්න ඕන 50යි. ඊළඟට බලමු ඒවයින් 500 වසක් චාතුරු මහරජක දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය වේ. අන්න ඒ විදිහ අවුරුදු වලින් 500ක් ආවසයි වේ. අපේ කොච්චර තියෙන්නේ? ඒ 500න් එකක් අහුවෙන්නේ නැහැ නේද?
අපේ උපරම සීයයි. ආයතන විසාකාවෙනි යම් මේකින් මෙලොව කිසි ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි අෂ්ටාංග සමන්වාගත වූ පේවස්වැස කාවුන් මරණින් මතු පාලියේ එන වචනයක් මේ කාවුන් මරණින් මතු කියන්නේ කාවුන් මරණය කියලා කියන්නේ කය බිඳී යාමෙන් ඇති වෙන මරණය. ඒ කියන්නේ අපි මරුණාම කය විසි කරනවා නේද? දිරච්ච දර කැල්ල තරමත් වටින්නේ නේ. එක පුච්චල දානවා එක විසි කරලා දානවා වල. ඒකට කාබුන් මරණය කියලා කියන්නේ කය බිඳී යාමෙන් සිදුවෙන මරණය. කියන්නේ සම්මත මරණය. ඒකට ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මේ මරණයෙන් පස්සේ අෂ්ටාංග සමන්වාගතව කාලය ගත කළා නම් එක දවසක් හරි මේක හැමදාම කියලා නෙවෙයි එක දවසකට හරි විපාක තියෙනවා. මරණින් මතු සිව් මහවැසිර දෙවියන්ගේ සහවාසයට පැමිණේ. සිව් මහවැසිර දෙවියෝ කියලා කියන්නේ චාතුරු මහරජික දෙවියන්. හතරවරන් දෙවියන්ට. පේවස්ත්‍රස කාබුන් මරණින් මතු යන තෙල කරුණ විද්‍යාමාන වේ. යන තෙල කරුණ විද්‍යාමාන වේ කියලා කියන්නේ ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා කියලායි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. යමෙක් තමන්ගේ අෂ්ටාංග උපෝසත සීලය ආර්ය උපෝසතයක් විදිහට ආරක්ෂා කරගත්තොත් ඔහු අනිවාර්යෙන් චාතුරු මහරජකේ උත්පත්තිය ලැබීමට සුදුසුෙක් බවට පත් වෙනවා. පින්නතුම දැනවත් වෙන්න බර්ණස් රටේ රජුව කවුද? ඒ ජාතක කතාව. බිම්බිසාර රජුවනේ. බිම්බිසාර රජු. සෝවාන් වෙලා නේ හිටියේ. බිම්බිසාර රජු ඉපදුනේ චාතුරු මහරජුගේ. ජනවසරු කියලා කියන්නේ බිම්බිසාර රජුට. එනිසා චාතුරු මහරජුගෙට යන්න පුළුවන්. විසාකාවෙනි මේ කරුණ සඳහා දිව්‍ය සුඛයේ පිණිස මිනිස් ජය රජය ඇලුප්වේ යන තෙර කියනකද ඇලුප්වේ කියලා කියන්නේ අල්පයි කියන එක. මේ නිසා විසාකාවෙනි මම ඔබට කියනවා ආර්ය උපෝසතය හොඳින් රැක්කොත් ඒ අතන්ට චාතුරු මහරජුගේ යන්න පුළුවන්. අපි අතට කතා කරමු ඉතින්. මෙන්න ඊළඟ එක කියන තවුත්සාව ගැන. ඔය විදිහ තමයි කියන්නේ. මිනිස් සතු යම් වර්ෂ 7ක් වේද? 7ක් කියලා කියන්නේ 7 වර්ෂයක්. 100ක්. තවුත්සාවස දෙවියන්ට තෙල එක් රැය දවාලකි. ඒ එක දවසයි. මේවා අපේ ආඳුරු බණට හදලා කියනවා නෙමෙයි. ඒ නිසා ආඳුරු කවුරු කිව්වත් කියන්නේ බුදුබණ බව මතක තියාගන්න. ඒ නිසා මෙන්න බුදු වචන ඔබට ආඳුරු බණ කියනකොට මේක බුද්ධ වචනයක්ද නැද්ද කියලා හොයාගන්න තමයි මම මේ ඔබට කරුණු මේ විදිහට පොත ගන්නලා කියන්නේ. එහෙම ගියොත් දැන් මොකක් බණ පොතේ තියෙන එකක් කියලා ඔබ සැක නැතුව පිළිගන්නට ඕන. තවුත්සා දිව්‍ය ලෝකයේ අපේ අවුරුදු 100න්. ඒතර අනිත් ඒවාත් ඒ වගේමයි. ඊළඟට යාමේ අපේ අවුරුදු 200ක් ඒ එක දවසයි. ඒ අවුරුදු 200 අපේ 200 ඒ එක දවසයි. ඒ නිසා විසාකාවෙනි මම කියන්නේ උපෝසතය හොඳට රැක්කොත් මේ 6න් එකකට යන්න පුළුවන්. මේ 6න් එකකට ඔබ නෝරදුවාම යනවා. ඊළඟට කියනවා තුසිතේ. චත්තාරි වස්ස සතානි තුසිතානං දේවානං ඒකෝ රත්තින්දිවෝ. අවුරුදු 400ක් තුසිත දිව්‍ය ලෝකේ අපේ අවුරුදු 400ක් තුසිත දිව්‍ය ලෝකේ එක දවසයි. දැන් මම ඔබට කිව්වා ආරම්භයේදීම මගේ බුදුහාමුදුරන්ගේ බුද්ධ ඥානය පිළිබඳව. බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපිට මේ 100ට ලක්ෂයෙන් පහන 100ට නෙවෙයි ලක්ෂයෙන් පහන ඉතුරු සියල්ල නොදෙසූ දහම්. ඒ නොදෙසූ දහම් වලින්
ටිකක් තමයි මේ තැන් තැන් වල ඔබලා තියෙන්නේ. මේවා කිව්වේ මොකටද? ඔබ සීලේ යොමු කරවීමේ අදහසින් විතරයි. නැත්නම් බුදුහාඳුරෝ මේ සියලු ලෝක පිළිබඳව සියල්ල දන්න කෙනෙක් බවයි. ඔබවත් මා දැනුවත් වෙන්න ඕනේ. ඒ නිසා මේ කියන දේවල් අදල කියන දෙයක්වත් නැති දෙයක් ඇති විදියට කියන දෙයක්වත් නෙවෙයි. බුදුහාඳුරෝ යථාවාදී, තථාකාරී, තථාවාදී, යථාවාදී. තියෙන දේ තියෙන සැටියෙන් කියන, ඇති දේ ඇති සැටියෙන් කියන කෙනෙක් තමයි බුදුහාඳුරෝ. ඒ නිසා තමයි තථාගත වෙන්නේ. ඊළඟට කියනවා පස්වෙනි දිව්‍ය ලෝකය නිර්මාණ රති. මේ අවුරුදු 800ක් ඒ අවුරුදු එක දවසයි. එක දවසයි. අවුරුදු අපේ 800ක් ඒ එක දවසයි. පිනත් මේ නිර්මාණ රතිය කියන නම දීලා තියෙන ඒ ලෝකෙට රතිය කියලා කියන්නේ ඇලෙනවට. නිර්මාණ කියලා කියන්නේ නිපයමුට. ඒ දිව්‍ය ලෝකේ Tamanට ඕන පාට, වර්ණ, බල, ලක්ෂණ Tamanට ඕන විදිහට හදාගන්න පුළුවන් තියෙනවා. ඒ මොකක් නින්දද? මොකක් නින්දද? දැන් ගත්තොත් එහෙම සල්ලි තියෙන අයට සල්ලි තියෙන්නේ ඇයි? සල්ලි නැති අයට සල්ලි නැත්තේ ඇයි? ධර්මය අනුව දීලා නැහැ, පින් කරලා නැහැ නේද? පින් කරලා නැහැ. ඒතර ඒ වගේ මේ මෙහෙම වෙන්නේ ඇයි? පින වැඩි වෙන්න ලැබෙන ආනිසංසයේ ඵලය වැඩි කියලායි මේ කියන්නේ. ඒ නිසා Tamanට කැමති පාටක් ගන්න පුළුවන්, රූපයක් ගන්න පුළුවන්, ඇඳුමක් වර්ණය වෙනස් කරන්න පුළුවන්. නිර්මාණ රතිය කියලා කියන්නේ Tamanට ඕන විදිහට තමන්ගේ ශරීරය සකස් කරගන්න පුළුවන්. ලෝකයේ තමයි නිර්මාණ රතිය කියන්නේ. ඊළඟට අන්තිම එක සොළොස් සියවසක් සියවසක් කියලා කියන්නේ අවුරුදු 100ක්. අවුරුදු 100ව 16ක්. එතන කීයද? 1600ක්. මේ අවුරුදු 1600ක් පරිනිර්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ එක දවසක්. මේවට දිව්‍ය ලෝක කියන්නේ ඇයි? මනවඩන සම්පත් ලැබෙනවා. මනවඩන කියලා කියන්නේ මන කියලා කියන්නේ සිත. වඩන කියලා කියන්නේ කැමැති. තමන් හිතන කැමැති දේ ලැබෙනවා. අපිට මෙහි මොකද්ද වෙන්නේ? තම්පිච්ඡන් නලබති. නේද? අපේ හිතන දේ කිසි දෙයක් මේ ලැබෙන්නේ නැති එක දුකක් අපිට. 12 එකක් නේද? අපි හිතන කිසි දෙයක් ලබා ගන්න පුළුවන්. බලාපොරොත්තු රහිතව අන්තිමට මැරෙන්නේ. මේ දිව්‍ය ලෝකවල තම මනවඩන සම්පත් මේ හයෙම තියෙනවා. මනවඩන සම්පත් මේ හයෙම තියෙනවා. ඒ නිසා පින්වත්නි අවුරුදු 1600ක් පරිනිර්මිත වසවර්තියේ එක දවසක් කියලා කියන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ විසාකාවෙන් දිව්‍ය සුඛයේ පිණිස මානසික රාජ්‍ය අල්ප වෙයි. දිව්‍ය ලෝක සැපත් එක්ක ගත්තොත් එහෙම මේ මනුස්ස ලෝකේ තියෙන උසස්ම සැපේ තමයි රජකම, රජවීම. ඒ රජ සැපත් එක්ක සම්බන්ධ කරලා බැලුවොත් 16න් පංගුවක් වටින්නේ නැහැ කියලා මේ සූත්‍රය කියන්නේ. ඊළඟට ගාථා ආයත් තියෙනවා. ගාථා ආයත වල තියෙන්නේ ආර්ය කියන්නේ අට්ඨංග උපෝසත සීලය නම් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ සීලය රැක්කොත් ලැබෙන ආනිසංස පිළිබඳව කලින් කියපු ඒවා ගාථාවකට නගරයි මේ ගාථා ආයත තියෙන්නේ. ඔන්න පින්වත්නි විසි විදියට පොය දවසට සිල් ගත්තොත් Tamanට ලැබෙන දේ. ඊළඟ ඔබ අවසාන වශයෙන් දැනුවත් කරන්න කැමති අය 28යි වෙලාව අවසාන වශයෙන් දැනුවත් කරන්න කැමති මේ දිව්‍ය ලෝක 6කින් මේ අයක් ගැන කියන්නේ ඇයි? අපි වරද සහිත පුද්ගලයෝ අපි අනුපාඩු තියෙනවා. අපි ළඟ අනුපාඩු තියෙනවා.
ටිකක් හොඳයි ටිකක් නරකයි. ටිකක් හොඳයි ගොඩක් නරකයි. ගොඩක් හොඳයි ටිකක් නරකයි. විවිධ ප්‍රභේද තියෙනවා නේද අපිට? සමහරු ওই 12ක් තියෙන අවුරුද්දට වෙසක් දවසට සිල් ගන්නවා. සමහරු වෙසක් පොසොන් දෙකට සිල් ගන්නවා. ඒකට දෙකයි. ඒ අතර සමහරු නොකොඩවා 12න් සිල් ගන්නවා. ඒ අතර තවත් සමහරු අපරත් වන්සලිය දින කියලා ආරංචි මාස පොහොය දවසට කට්ටිය සිල් ගන්නවා. ඒතර 24ක් පැටලෙනවා. ඒ සිල් ගත්ත ප්‍රමාණය සහ රැක්ක ක්‍රමය අනුව තමයි මේවා ඒ තට්ටුට යවන්නේ. ඒකත් මතක තියාගන්න. හොඳින් රැක්කොත් ඒ තැන් වලට යන්න පුළුවන්. ඒ නිසා මේවා ලෝභය දනවන්න මේ බුදුහාමුදුරු දේශනා කළේ පුළුවන් තරම් ඉක්මන් කරලා නිවන් දක්වන්න ඕන කරන කරුණු සම්පූර්ණ කරගන්නට. ඊළඟට අපි මේ සූත්‍රයේ මුලින් මොකක්ද කිව්වේ? සිල් ගන්නේ මොනවටද? සිල් ගන්න කෙලුට සිත නොකිලට සිතක් බවට පත් කරගන්න. අපේ සිත නිතර කිලටි නොකිලට සිතක් බවට පත් කරගන්න. ඒ කිලුට සිත නොකිලට සිතක් කරන්න නම් අර අරමුණු වලට එන්න ඕන. දවස් පුරා ඒවයි කරන්න ඕන. අරව බලන්න මේ බලන්න නෙවෙයි. දැන් අද මොකද කරලා තියෙන්නේ? අද වැඩසටහන් දාලා මිනිස්සුන්ට විවේකයක් ඇත්තේ නැහැ කියන්නේ. විවේක තිබුණොත් ඊළඟට මොකද කරන්නේ? අයියෝ මේ පන්සල් යන්නේ කිසි වැඩසටහනක් මොකද කරගන්න බෑ යන්නේ අපි අන්න අතන දවස් පුරාම වැඩසටහන් තියෙනකොට එතෙන්ට යනවා. නමුත් විවේකීත්වය මොකද්ද මේ? විවේකීත්වය තමන් දැනගත්ත දේ එදාට ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් වෙන කරගන්න. ඒ නිසා ඔබට ඉඩ ලැබෙන හැම මොහොතකම තනි වෙන්න. හැම මොහොතකම තනි වෙන්න. තනි වෙලා මේවා සාර්ථක කරගන්න. දිරෝස පළවනවා අනිවාර්යයි කියලා බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ. නිවනට සමීප වෙනවා කියන්නේ මේ කියන්නේ. හැමදාම තුන් සරණයි.